නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ පස්සංච පජානාති පස්ස සමුදයංච පජානාති පස්ස නිරෝධංච පජානාති පස්ස නිරෝධගාමිනින් පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු ආගතු ඉමං සද්ධම්මන්ති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් හැමදෙනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. කැල්ගරි නුවර ඒහිපස්සිකෝ බෞද්ධ මධ්‍යස්ථානයේ පසුගිය දිනවල බදාදා සහ සිකුරාදා දින යන්හි සිදු කරපු සූත්‍ර දේශනාවේ තවත් කොටසක් ලෙසින් තමයි අද මේ සිල් වැඩසටහන දවසේත් මේ දේශනාව කරන්නේ. මජ්ක්‍ධිම නිකායේ සම්මා දිට්ඨි සූත්‍රය අසුරු කරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට පැමිණි ස්වාමින් වහන්සේලා පිරිසක් ආර්ය ශ්‍රාවකෙක් සම්මා දිට්ඨිකයෙක් වෙන්නේ කොහොමද කියලා අහපු ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් සම්මා දිට්ඨිකයෙක් වෙන්න පුළුවන් ආකාර රාශියක් සිහිපත් කළ දුන්නා. ගලා යන ගඟකට බහින්න තොටු පොළවල් රාශියක් තියෙනවා වගේ. කෙනෙකුට සම්මා දිට්ඨිය ඇති කරගන්නට ක්‍රමවේද රාශියක් තිබෙන බව පැහැදිලි කරමින් සරියුත් හාමුදුරුවෝ මේ සූත්‍රය දේශනා කළා තියෙනවා. ඒ සූත්‍රයට අනුව යම් කිසි කෙනෙක් කුසලය අකුසලය දැනගන්නවාද එයාට සම්මා දිට්ඨිකයෙක් වීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ආහාර හතර දන්නවාද, චතුරාර්ය සත්‍ය දන්නවාද, පටිච්ච සමුප්පාදේ ධර්ම කාරණා දැනගන්නවාද එයාට ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ ගැන තමයි අප පහුගිය දවස්වල විස්තර කරගෙන ආවේ. අද පින්නතුන්ට කියලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ පටිච්ච සමුප්පාදයේහි වේදනාවට හේතුව වශයෙන් හඳුන්වනු ලබන ධර්මතාවයි. වේදනාව ඇති වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. පාලියෙන් කොහොමද කියන්නේ? පස්ස පච්චය වේදනා කියලා. ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා. සරියුත් හාමුදුරන්ගෙන් මේ වේදනාව ගැන, වේදනාව චතුරාර්ය සත්‍යයලා සලකන ආකාරය ගැන ඉගෙන ගත්ත ස්වාමින් වහන්සේලා අහනවා, ස්වාමීනි සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් තව ක්‍රම තියනවද? ඒ වෙලාවේදී සරියුත් හාමුදුරුවෝ කියනවා, එවත්නි ඔව් තවත් ක්‍රම තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය? යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ, එවත්නි යම් ආර්ය ශ්‍රාවකයෙක් පස්සංච පජානාති, ස්පර්ශය දැනගන්නවද? පස්ස සමුදයංච පජානාති, ස්පර්ශය හටගන්න හේතුව දැනගන්නවද? පස්ස නිරෝධංච පජානාති, ස්පර්ශ නිරෝධය දැනගන්නවද? පස්ස නිරෝධගාමිනී පටිපදංච පජානාති, ස්පර්ශ නිරෝධය සිද්ධ කරන ප්‍රතිපදාව දැනගන්නවද? එහෙම දැන ගැනීමම එත්තාවතාපිකෝ ආවුසු ආර්ය ශාවකෝ සම්මා දිට්ඨිය. මෙන්න මේ දැන ගැනීමෙන්නොත් ආර්ය ශ්‍රාවකයෙකුට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්.
ධර්මයේ පිළිබඳව දෘෂ්ටිය එයාට ඍජු කරගන්න පුළුවන්. උජුගතාස දිට්ඨි. ඒ විතරක් නෙවෙයි ධර්මීය දැන දැක ප්‍රසාදය අචලු ප්‍රසාදය ඇති කරගන්න පුළුවන්. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ඒ වගේම මේ ධර්මයට ප්‍රවේශ වෙලා ධර්මයට පිවිසිලා ඇතුළු වෙලා වාසය කරන්න පුළුවන් කියලා මතක් කළා. ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ මේ ස්වාමින් වහන්සේලාගෙන් විමසනවා කතමෝ පනාවුසු පස්සෝ එවත්නි ස්පර්ශය කියන්නේ මොකකටද? කතමෝ පස්ස සමුදයෝ ස්පර්ශය හට ගැනීම කියන්නේ ස්පර්ශ සමුදය කියන්නේ මොකටද? කතමෝ පස්ස නිරෝධෝ ස්පර්ශය නැති කරනවා කියන්නේ මොකක් නැති කිරීමකටද? කතමා පස්ස නිරෝධ ගාමිනී පටිපදා ස්පර්ශ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ මොකක්ද කියලා අහලා ඒකට උන්වහන්සේම උත්තර දෙනවා. චෛමී ආවසෝ පස්ස කාය. මෙතන කාය කියන වචනේ යොදන්නේ මොන අර්ථයෙන්ද කියලා මම කලින් කියලා තියෙනවා. මොකටද? රාශියට සමූහයට තමයි ස්පර්ශ කියන්නේ. ඒතර ස්පර්ශ ගොඩක් තියෙන නිසා තමයි මෙතන පස්ස කාය කියලා කියන්නේ. එතකොට ස්පර්ශ කීයක් තියෙනවද? ස්පර්ශ තියෙන 6ක්. චෛමේ කියලා කියන්නේ ඒකයි. චෛ ඉමේ ච ඉමේ ආවුසු පස්ස කාය. එවත්නි මේ ස්පර්ශ කාය 6ක් තියෙනවා. මොනවද මේ ස්පර්ශ කාය 6? චක්ඛු සම්පස්ස, සෝත සම්පස්ස, ඝාන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. ඔන්න ඔය කියන 6ට තමයි ස්පර්ශය කියන්නේ. ඊට පස්සේ ආපහු කියනවා සලායතන සමුදය පස්ස සමුදය. ස්පර්ශය හටගන්නේ මොකක් නිසාද? සලායතන නිසා. එතකොට ස්පර්ශය කියන එක සලායතන නිසා ඇති වෙනව නම් ස්පර්ශය නැති වෙන්නේ මොකක් නිසාද? සලායතන නැති කළොත්, සලායතන නිරෝධය සිද්ධ කළොත්. එතකොට සලායතන නිරෝධයටපත් කරන්න නම් මොකද කරන්න ඕන? ආර්ය ශ්‍රාංගික මාර්ගය අනුගමනය කරන්න ඕන කියලා මතක් කළා. දැන් මේ ගැන අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. කලින් වතාවේදීත් මේ ස්පර්ශය ගැන අපි පින්නතුන්ට මතක් කරලා තියෙනවා. වේදනාවට හේතුව වෙච්ච ස්පර්ශය නේද? ස්පර්ශය කියන එකේ පස්ස කියන පාලි වචනේ සංස්කෘත වචනය තමයි ස්පර්ශ. සිංහල වචනේ මොකක්ද? සංස්කෘත වචනේ ස්පර්ශ කියන්නේ දැනීම වේදනාව කියනවා. නෑ පහස. පහසට තමයි සිංහල වචනේ. ඔන්න මතක තියාගන්න. එතකොට දැන් මෙතනදී ස්පර්ශ වෙනවා කියන එකේ අදහස මොකක්ද? ස්පර්ශ වෙනවා කියන එකේ අදහස තමයි එකට එකතු වෙනවා කියන එක. තව විදිහකින් අපිට ගන්න පුළුවන් සංයෝග වෙනවා කියන එක. එකතු වෙන්නේ මොනවද? එකතු කරන්නේ කාරණා තුනක්. මොනවද කාරණා තුන? ආධ්‍යාත්මික ආයතනයි, බාහිර ආයතනයි, ඒ ආධ්‍යාත්මික ආයතන හා බැඳුන විඥානයි. ඔන්න ඔය කියන කාරණා එකට එකතු කරන ශක්තිය තමයි මෙතන ස්පර්ශය කියලා කියන්නේ. ඒතර ස්පර්ශය කියලා කියන්නේ තව විදිහකින් කිව්වොත් සිතිවිල්ල. සිතිවිල්ල. දැන් මේක කුසල අකුසල භේදයකින් තොරව හැම සිතකම යෙදෙන සිතිවිල්ල. අභිධර්මයේ දන්න කට්ටිය දන්නවා කුසල් අකුසල් භේදයකින් තොරව හැම සිතකම යෙදෙන සිතිවිලි වලට කියනවා නම. මොකක්ද? සබ්බ චිත්ත සාධාරණ චෛතසික කියලා.
සබ්බ චිත්ත කියන්නේ මොකද්ද? හැම හිතේම. සාධාරණ කියන්නේ අසාධාරණ නැතුව. සාධාරණ කියන්නේ පොදුවේ විශේෂයක් නැතුව යෙදෙන චෛතසිකයක් කියලා. එතකොට ස්පර්ශය කියලා කියන්නේ චෛතසිකයක්. චෛතසික කියන්නේ මොනවද? චෛතසික කියන්නේ සිතුවිලි. චෛතසික කියන්නේ සිතුවිලි. චේත එක ඒක එකක් ප්‍රත්‍ය හැමතිස්සෙම අපි යොදන්නේ අයිතිය හඟවන්න. නේද? දැන් ජාතියට අයිති කොහොමද කියන්නේ? ජාතික. ආගමට අයිති ආගමික. ශාසනයට අයිති ශාසනික. සිතට අයිති චේතසික චෛතසික. එතකොට චෛතසික කියන්නේ සිතේ යෙදෙන සිතිවිලි වලට. එතකොට ස්පර්ශය කියලා කියන්නේ කොමක්ද? සිතුවිල්ල. මේ සිතුවිල්ලේ කාර්යභාරය මොකද්ද? අර කියන ආධ්‍යාත්මික ආයතනයි ඒවා හා බැඳුන විඥානයි බාහිර ආයතනයි එකතු කිරීම. දැන් මෙන්න මේ එකතු කිරීම මොනතරම් බලයක් දෙනවද? ඇයි? ඔන්න ඔය චෛතසිකේ නැත්තම් ඔය කියන චෛතසිකේ ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? බැඳීමක් නැහැ. ඔය කියන චෛතසිකේ ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් බැඳීමක් නැහැ. නේද? ඒතර ලෝකයේ හැමදෙනාම මෙන්න මේ කියන චෛතසිකය තුල ක්‍රියාත්මක වෙන අය. එතකොට ලෝකයේ යමෙක් පවතිනවා නම් ඒ පවතින්නේ මොකක් නිසාද? මෙන්න මේ ස්පර්ශය නිසා. ස්පර්ශයේ බැඳීම, පැවතීම, ක්‍රියාකාරීත්වය නිසා. එතකොට මේ ස්පර්ශයෙන් බේරෙන්න පුළුවන්ද? දැන් මේ ස්පර්ශයෙන් බේරෙන්න පුළුවන්ද? ස්පර්ශ ඒ කියන්නේ ස්පර්ශ ඇති නොවි අපිට පුළුවන් ද සාමාන්‍ය මිනිසෙක් විදිහට ජීවත් වෙන්න? බැහැ. බුදුහාමුදුරුවෝ මේ ස්පර්ශය කියන එක උපමාවකට පෙන්නලා තියෙනවා. මම ඒ උපමාව මීට කලින් කිව්වා. මොන වගේ මොකද උපමාව? ඔව්. නිච්ඡම්ම ගාවි උපමා. නිච්ඡම්ම චම්ම කියන්නේ මොකද? හැමත. නිච්ඡම්ම කියන්නේ හැම නැති හැම ගහපු. හැම ගහපු එළදෙනෙකුගේ උපමාව. එකකින් අදහස් කරන දැන් ඔන්න එළදෙනෙක් ඉන්නවා. එයාගේ හැම සම්පූර්ණයෙන්ම අයින් කළා ඉන්නේ. එතකොට දැන් මේ එළදෙන කොහේ හරි ගහකට ගිහිල්ලා හේතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ගහේ ඉන්න සත්තු ඇවිල්ලා කූඹිය ආදින්න ඇවිල්ලා අරයාගේ අර මස් කන්න ගන්නවා. ඒක වේදනාව බේර ගන්න බැරි කමට එයා ලගිනවා. බිම ලගිනවා. ලැග්ගහම පොළොවේ ඉන්න සත්තු ඇඟ කන්න ගන්නවා. ඒකත් බේරෙන්න බැරි දෙන වතුරකට බහිනවා. වතුරට බැස්සහම මාළු කනවා. වතුරේ ඉන්න සත්තු කන්න ගන්නවා. ඒක නැතුව ගහකට හේතු වෙන්නේ නැත්නම් මඩේ ලගින්නෙත් නැතුව එලි මහන් තැනකට ඇවිල්ලා ඉන්නවා. එතකොට කපුට කොට අහසින් ඉන්න උකුස්සෝ ආදී වෙන වෙන සත්තු වෙලා කන. දැන් මේ හැම ගහපු මේ එළදෙනට අර බාහිර සතුන්ගෙන් බේරිලා ඉන්න පුළුවන් තැනක් තියෙනවද? නැහැ. කොහෙ ගියත් අර යාගේ අර ශරීරයට අර පීඩාවල් ඇති වෙනවා. අන්න ඒ වාගේ තමයි අපි හැම දිනාටම මේ සමාජයේ ජීවත් වෙනව නම් මේ ස්පර්ශය කියන එක දැනෙනවා. ඒත් එක්කම ඒ ස්පර්ශය නිසා වේදනාවන් හටගන්නවා. ඒ වේදනාවන්ගෙන් කවුරුවත් තොර වෙලා නැහැ. නේද? වේදනාවෙන් අපි මෙතන ඉන්න කවුරුවත් තොර වෙලා නැහැ. තොර වෙලා නැහැ. හැබැයි ඕනනම් කියන්න පුළුවන් චොර වෙලා කියලා. නේද? ඉතින් කෙසේ වෙතත් ඔන්න බලන්න මතක තියාගන්න. දැන් ඔන්න වේදනාවල් තියෙනවා. කීයක්ද? වේදනා 6ක් තියෙනවා කියලා මතක් කළා.
මේ වේදනා හයක් තියෙන. ඒ වේදනා හය හටගන්නේ ස්පර්ශ හය නිසා. ඒ වේදනා නිකන් හටගන්නේ නැහැ. ස්පර්ශ හය නිසා. ඒතර ස්පර්ශය දැනගන්නවා කියලා කියන්නේ අර ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා කියන එක වටහා ගැනීම. නිකම්ම එක නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. ඒ ස්පර්ශය හටගන්න හේතුවකුත් තියෙනවා. දැන් ස්පර්ශය කියන එක බලන්නේ එක තැනකදී හේතුවක් වෙනවා. අනිත් තැනේදී ඵලයක් වෙනවා. දැන් ස්පර්ශයේ හේතුවක් වෙන්නේ මොකටද? වේදනාවට. ස්පර්ශයේ ඵලයක් වෙන්නේ මොකටද? සලආයතන වලට. සලආයතන පත්‍ය පස්සෝ. නේද? එතකොට දැන් බලන්න එකම දේ ඔක තමයි පටිච්ච සමුප්පාදය. එක වෙලාවකට හේතුව වෙනවා අනිත් පැත්තෙන් ඵලය බවට පත් වෙනවා. එතකොට දැන් කොහොමද මේ ස්පර්ශය ඇති වෙන්නේ? දැන් අපි මතක් කළා කාරණා තුනක එකතුවක්. තින්නම් සංගති පස්සෝ කිය. අභිධර්මයේ ලස්සන උදාහරණයක් දීලා තියෙනවා. දැන් ඔන්න කවුරු හරි කෙනෙක් අපි හිතමු අඹ ගහක් මුලට වෙලා S2 වහගෙන භාවනානුයෝගී වෙන හිත එකඟ කරගෙන ඉන්නවා. කොහොම ඉන්න වෙලාවේදී එයාට බාහිරව මොන තිබ්බත් පේන්නේ දැනෙන්නේ ඇහෙන්නේ නැහැ. අර භාවනා මානසිකාරයේම හොඳට තදින්ම යොමු වෙලා ඉන්න නිසා. ඉස්සරහින් යන්න පුළුවන් වෙන දේවල් දැනෙන්න පුළුවන්. නමුත් ඒවා ගැන අවධානය යොමු කරන්නේ එයාට අර භාවනාවටම අවධානය යොමු කරන් ඉන්නවා. ඔහොම ඉන්න වෙලාවේදී එයාගේ ඉස්සරහට වැටෙනවා අඹ ගෙඩියක්. හරිද? අඹ ගෙඩියක් වැටුනාම මොකද වෙන්නේ එක සැරේට? දැන් අඹ ගෙඩියක් වැටුනහම ශබ්දයක් ඇහෙනවා. ශබ්දය ඇහිච්ච ගමන් දැන් ඉස්සරහටම නේ වැටුනේ. ශබ්දය ඇහිච්ච ගමන්ම එයා මොකද කරන්නේ? ගැස්සෙනවා නේද? ගැස්සිලා ඇස් අරිනවා. නේද? ගැස්සිලා ඇස් අරිනවා. ඇස් ඇරලා මොකද කරන්නේ? ඇස් අරලා අර වැටිච්ච අඹ ගෙඩිය දිහා බලනවා. නේද? එතකොට අඹ ගෙඩිය දිහා බැලුවහම මොකද එන උතන කාරණා දැන් එකතු වෙලා තියෙනවා. මොනවාද කාරණා ටික එකතුව? ඔව් දැන් ඇහැ ඔන්න චක්කු මේ ඇහැ තියෙනවා. එතකොට ශබ්දේ ඒක අපි පැත්තකට කරමු. දැන් භවංගේ කැඩෙන්න හේතුව අර මානසික ඒකාග්‍රතාවයේ කැඩෙන්න හේතුව තමයි ශබ්දය. දැන් ශබ්දය ඇහිලි ඉවර වෙලා ගැස්සිලා ඊට පස්සේ ඇහැ ඇරුවනේ. ඇහැ ඇරියනේ. ඇහැ අන්න එතකොට තමයි චක්කු විඥානේ ක්‍රියාත්මක වෙන්න ගන්න. නේද? ඇහැ ඇරපු ගමන් මොකද වෙන්නේ? ඇහැ ඇරපු ගමන් එයා දකින්න කුමක්ද දකින්නේ? අඹ ගෙඩිය. එතකොට ඔන්න ඒ අඹ ගෙඩිය එයා දකින්නේ මොකක් නිසාද? ඇහැ තිබෙන නිසාම නෙමෙයි. ඇහැ තිබෙන නිසාම නෙවෙයි. නේද? මල මිනිහක් ඉස්සරහට අඹ ගෙඩියක් කරේට. දැන් මල මිනිහ අඹ ගෙඩිය දකින්නවද? නැහැනේ. දැන් මල මිනිහට ඇහක් තියෙනවනේ. විඥානේ. ඔව් විඥානේ ඉන්ද්‍රිය බද්ධ විඥානේ නැහැ. එතකොට දැන් අඹ ගෙඩියේ වැටුණ නිසාම නෙවෙයි ඇහැ අඹ ගෙඩිය දැක්කේ. නේද? එතකොට ඇහැ තිබෙන නිසාමත් නෙවෙයි අඹ ගෙඩිය දැක්කේ. නේද? දැන් එක හේතු අරගෙන බලුවොත් ඒ තනි හේතුවක් නිසා නෙමෙයි. දැන් මේ අඹ ගෙඩිය දැකීම කියන සමස්ත ක්‍රියාවලිය සිදු වුනේ එක හේතුවක් නිසා නෙවෙයි. හේතු කීපයක එකතුවක් නිසා. අන්න ඒ හේතු කීපයම එකතු කරන එකට තමයි මොකද? ස්පර්ශය කියලා කියන්නේ. තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ ඒක. ඊට පස්සේ ඉතින් තව දුරට ඕන යන්න පුළුවන්. අඹ ගෙඩිය බව දැක්කනේ. දැකලා ඒක බලනවා. නේද? බලලා මොකද කරන්නේ? බලලා අඳුන ගන්නවා. නේද? වැටිච්ච ගමන් කන්නේ නේද? කුණු අඹ ගෙඩියක් කරනොත් එහෙම නේද? එහෙම ගන්නෙ නෑ.
ඉස්සෙල්ලා ඊට පස්සේ බලනවා වැටුනේ ගල් ගෙඩියක් නෙවෙයි අඹ ගෙඩියක් කියලා නේද? අඹ ගෙඩිය කියලා දැනගත්තට පස්සේ ඔව් දැන් අඹ ගෙඩිය කියන එක ඉස්සෙල්ලාම ඔන්න මොකද කරේ? අර ශබ්දේ රූපේ වින්දා රූපේ දැක්කා. ඒකේ වේදනාව කියන්නේ. ඊට පස්සේ ඒ වේදනාව අඳුන ගන්නවා. මොකක් කියලාද? අඹ ගෙඩියක් කියලා අඳුන ගන්නවා. කවුරු හරි අඹ ගෙඩියක් දැක්කහම ඒක අඹ ගෙඩියක් කියලා අඳුනගන්නේ කොහොමද? කලින් අඹ දැකලා තියෙන්න. නේද? ඒ අතීත අරමුණු අත්දැකීමේ අඹ ගෙඩිය කියලා අඳුනගත්තා. අඳුනාගෙන ඊට පස්සේ ඕක ඔබලා ඊට පස්සේ නේද බලනෝනේ. අඹ ගෙඩිය කියලා දැක්කා ඊට පස්සේ අර ගන්නවා. අරගෙන ඉවරලා ඔබනවා. එබුවාම එබිනවා. නේද? එබිනකොට දන්නවා මොකද? ඉදිලා කියලා. ඊට පස්සේ ඉදිච්චාම රහයි කියලා දැනෙනවා. ඒ දැනුණට පස්සේ කපා ගන්න ඕන කියලා තේරෙනවා. ඊට පස්සේ කපනවා, කනවා. දැන් අර භාවනා කරපු එකන ඒක නවත්තලා දැන් අඹ කනවා. ඉතින් ඔය විදිහට කල්පනා කරලා බැලුවාම බලන්න හිත යෙදෙන හැටි. දැන් ඔකට අර මේ චිත්ත වීතියක් ඇති වෙන හැටි උපමාවෙන් සඳහන් කරලා භවංග භවංග චලන භවංග උපච්ඡේද ආදී වශයෙන් පංචද්වාරා වචනේ ඊළඟට සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන ජවන ඔය ආදී වශයෙන් ඒක සැටන මට කියන්න ඕනුනේ ඒකම නෙවෙයි මට කියන්න ඕනුනේ මේ කාරණා තුනත් එක ස්පර්ශයේ ඇති වෙන හැටි. එතකොට මෙන්න මේ ස්පර්ශය කියලා කියන එක දැන් අපි තේරුම් ගන්නවා කියන්නේ මොකද්ද? ස්පර්ශය කියන්නේ මූලිකවම තේරුම් ගන්න දේ තමයි නිකම්ම ඇති වෙන එක නෙමෙයි කියලා වටහා ගන්න ඕන. ආකාස්මිකව පහළ වෙන ඉබේ පහළ වෙන එක නෙවෙයි ස්පර්ශය. ඇහක් නැත්තම් රූපයක් නැත්තම් චක්කු විඥානයක් නැත්තම් ඒ ඇහැ සම්බන්ධ කරන ස්පර්ශයකුත් නැත. එහෙම ස්පර්ශයක් නැත්නම් ඇහැ රූප දැකීමකුත් නැත. ඇහැ රූප දකින්න කියන්නේ මොකක්ද? සරලව කිව්වොත් ඇහැ රූපේ විඳිනවා කියන එකයි. විඳිනවා කියන්නේ එතන මොකක්ද? වේදනාව. එතන වේදනාව ඇති වෙන්නේ එහෙනම් මොකක් නිසාද? ස්පර්ශය නිසා. ස්පර්ශය නිසා. එතකොට දැන් අපි ඔය විදිහට ස්පර්ශය හඳුනා ගන්න. ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියලා දැන් දැනගන්න. ඒකත් ස්පර්ශයේම කොටසක්. ස්පර්ශය දැනගන්නවා පස්සංච පජානාති කිව්වහම ඒකත් ඒකෙම කොටසක්. වේදනාව ඇති වෙනවා. මොන වේදනාවද ඇති වෙන්නේ? සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා වශයෙන් වේදනා තුනක් ඇති වෙන්න ගන්නවා. සුඛ වේදනාවක් ඇති වුණාම මොකද කරන්නේ? ඒක පවත්වා ගැනීමට ඇලෙනවා. පවත්වා ගැනීමේ තණ්හාව. ඔන්න ඒක. දුක්ඛ වේදනාවක් ඇති වුණාම ඉවත් වීමේ තණ්හාව. අන්න ඒකයි අදහස. මතක තියාගන්න. සුඛ වේදනාවක් ඇති වුණාම අනේ මේක තව තියෙනවා නම් හොඳයි කියලා පවත්වා ගැනීමේ බැඳීම ආසාව ඇති වෙනවා. දුක්ඛ වේදනාවක් ඇති වුණාම මේකෙන් ඉක්මනට අයින් වෙන්නේ නැත්තම් කියලා ඒ ඉවත් වීමේ තියෙන තණ්හාව. එතන මේකෙන් ඉවත් වෙනවා කියලා කියන එකේ අදහස මොකද්ද? මේකෙන් ඉවත් වෙන්න ආසයි. ඇයි ඒ? මේකේ අවබෝධයෙන් ඉවත් වෙන්නේ. මොකක් නිසාද? මේක දුකයි. මේකට වැඩිය හොඳ තැන් තියෙනවා කියන හැටි. අන්න ඒක තමයි එතන ඉවත් වීමේ තණ්හාව කියලා කියන්නේ. එතකොට ඔය ඔතන දැන් සැප වේදනාව පවත්වා ගැනීමේ තණ්හාව, දුක්ඛ වේදනාව දුකෙන් ඉවත් වීමේ තණ්හාව, උපේක්ඛාව ඒකත් පවත්වා ගැනීමේ තණ්හාව තමයි. උපේක්ඛාව තුළ ඉන්නේ පවත්වා ගැනීම තණ්හාව. එතකොට මේ වේදනාව තුළින් ඇවිල්ලා තියෙන මොකද්ද? තණ්හාවයි. තණ්හාවේ මොකද වෙන්නේ? උපාදානයට යනවා. උපාදානෙන් භවයට යනවා. භවයෙන්
ජාතියට යන. ජාතියෙන් ජරා ව්‍යාධි මරණ දුක් දෝමනස් උපායාසයන්ට යන. අන්න බලන්න ස්පර්ශයෙන් දුක හටගත්ත හැටි. එතකොට පස්සංච පජානාති කියලා කියනකොට ඔන්න ඔය කාරණා ටික ඔක්කොම වැටහෙන්න ඕන. නේද? ස්පර්ශය කියන්නේ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන කාරණා ටිකයි කියලා වැටහීමම මදි. ඒක වැටහෙන්න ඕන තමයි. ඊට පස්සේ ස්පර්ශය නිසා වේදනාව හටගන්න හැටි, වේදනාවෙන් තණ්හාවට යන හැටි, තණ්හාවෙන් උපාදානය කරන හැටි, උපාදානින් භවයේ සැකසෙන හැටි, සැකසිච්ච භවයට අනුව ජාතිය ලැබෙන හැටි, ජාතියෙන් ජරා ව්‍යාධි මරණ වලටපත් වෙලා දුකටපත් වෙන හැටි දැනගන්න කෙනා ස්පර්ශය පදනම් කරගෙන මොකද දැනගන්නේ? දුකයි දැනගන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය වටහා ගන්න. එතකොට අපි දැන් මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොන සම්මා දිට්ඨියටද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා දිට්ඨියට තව නමක් කිව්ව මොකද්ද? චතුසත්‍ය සම්මා දිට්ඨිය කියලා. එතකොට චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍ය වෙන දුක්ඛ සත්‍යයේ වැටහෙන විදියට මේ පටිච්ච සමුප්පාද ධර්මයන් පෙළ ගැසී එන ආකාරය අපිට වැටහෙන්න ඕන. අන්නෙහිම යමෙකුට ඒ වැටහීම ඇති වෙනවා නම් අන්න එතනදි තමයි එයා දුක්ඛංච පජානාති කියලා දුක වටහා ගන්නවා කියන තත්වයට එන්නේ. ඊළඟට දැන් මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ හැම දෙයක් තුලින්ම මේ ස්පර්ශය ඇති වෙනවාය කියලා දැනගන්න ඕන. ඒ ස්පර්ශය පදනම් කරගෙන වේදනාව ඇති වෙනවා කියලා දැනගන්න ඕන. ඒ වේදනාවෙන් පස්සේ අර සසරට වැටෙන අනුපිළිවෙල දැනගන්න ඕන. ඊළඟට දැන් ආපහු බලන්න ඕන හේතුව. මොකද හේතුව? දැන් වේදනාව දැනගන්නවා කියන්නේ ස්පර්ශය මොකක්ද දැන ගැනීමද? ස්පර්ශයේ ඵලය දැන ගැනීම. ඵලය නිවේදනාව. එතකොට ඔන්න ඵලය දැන ගැනීම තුල මොකද යට උනේ? එයා දුක අවබෝධ කරගත්තා. දුක වටහා ගත්තා. නේද? එතකොට දැන් එයා තේරුම් ගත්තනේ ඵලය තුලින් ආපසට යනකොට දුකයි කියලා. දැන් ඊළඟට ඔන්න එයාට ඕනකම තියෙනවා මේ දුක ඇති වෙන්නේ මොකක් නිසාද කියලා. ඊට පස්සේ ආපස්සට එනවා. නේද? ආපස්සට එනවා කොහොමද? ජරා ව්‍යාධි මරණ වලට ගොදුරුනේ ඇයි? ඉපදුන නිසා. ඉපදුනේ ඇයි? භවය නිසා. භවයට ආවේ ඇයි? උපාදාන නිසා. උපාදාන කලේ ඇයි? තණ්හාව නිසා. තණ්හාවෙන් බැඳුනේ ඇයි? වේදනාව නිසා. වේදනාව දැනුනේ ඇයි? ස්පර්ශ නිසා. ස්පර්ශ වෙන්නේ මොකක් නිසා? සලආයතන නිසා. ඔන්න ආපහු ස්පර්ශය මොකටද යන්නේ? හේතුවට. දැන් වේදනාව ඔස්සේ ගියා පස්සට ඵලය සොයාගෙන වේදනාව කියන්නේ ඵලයනේ. ඵලය ඔස්සේ දුකට ගියා. දුකට ගිහිලා ආපහු ඒ දුක මට විඳින්න උනේ ඇයි කියලා හේතු හොයාගෙන එනවා ආපහු. දුකට හේතුව හොයාගෙන එනවා. එතකොට දුකට හේතුව මේ ස්පර්ශ නැමැති දුකට හේතුව කුමක්ද? සලායතන කියලා වැටහෙනවා. සලායතන කියන්නේ ච ආයතන කියන එකයි. ච ආයතන කියන්නේ ආයතන 6. මොනවාද ආයතන 6? ඔව්. ඇස කන නාසය දිව ශරීරය මනස. පාලියෙන් කොහොමද කියන්නේ? ආයතන කියන වචනේ දාලා කියන්න බලන්න. චක්කායතන, සෝතායතන, ගානායතන, ජිව්හායතන, කායායතන, මනායතන. මනායතන. ඔන්න 6යි. එතන මෙන්න මේ කියන ආයතන 6 සරලව කිව්වොත් ඇස කන නාසය දිව ශරීරය කියන මේ කියන ඉන්ද්‍රිය ටික තිබිච්ච නිසා තමයි ඒ ඉන්ද්‍රයන්ට රූපාදී අරමුණු ගොදුරු වෙන්නේ. නේද? ඒ දැන් ඇහක් නැත්නම් රූපයක් ගොදුරු වෙන්නේ නැහනේ. කනක් නැත්නම් ශබ්දයක් ගොදුරු වෙන්නේ නැහනේ. නේද?
නහයක් නැත්තම් ගඳක් සුවඳක් දැනෙන්නේ නැහනේ. සමහර ගෙවල් වලට ගිහිල්ලා ගඳ ගහනකොට කිය මේ විකිදර මිනිසුන්ගේ නහය නැද්ද කියලා නේද? එතකොට ඒ වගේ නහයක් නැත්නම් ගඳක් සුවඳක් දැනෙන්නේ. ඒ වගේ දිවක් නැත්තම් රස දැනෙන්නේ නැහැ. නේද? කායක් නැත්තම් ස්පර්ශ දැනෙන්නේ නැහැ. නේද? සිතක් නැත්තම් හිතන්නත් බෑ. නේද? එතකොට දැන් මේ කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒතර ඒ ඉන්ද්‍රිය ධර්ම තිබ්බාටම මදි. නේද? ඒ ඉන්ද්‍රිය ධර්ම නිසා ඒක තමයි මේ අර කියන අනිත් ධර්මතාවලට ප්‍රවේශ වෙන්න තියෙන ద్వාර. ප්‍රවේශ ద్వාර. හරියට මේ ශාලාවට ඇතුල් වෙන දැන් දොරවල් 3ක් තියෙනවා. නේද? අපි හිතමු මේක දොරවල් 6ක් තියෙන ශාලාවක් කියලා. අන්න ඒ වාගේ අපේ මේ මානසික ක්‍රියාකාරීත්වයට ක්‍රියාත්මක වෙන්න අරමුණු සපයන දොරවල් කීයක් තියෙනවද? දොරවල් 6ක් තියෙනවා. චක්කුද්්වාර, සෝතද්්වාර ආදී වශයෙන් සඳහන් ගන්න ඒවා. එතකොට ඒ දොරවල් ටික තිබ්බාය කියලාම අරමුණු එන එක එන්නේ නැහැ. ඒ දොරවල් තිබ්බට නේද දැන් අපි හිතමු දොරවල් දාලා ඔක්කොම කරලා තියෙනවා. එන්න මිනිස්සු නැත්තම් මේ ශාලාවට එන්න මිනිස්සු නැත්තම් ශාලාවේ මොකුත් නැහැ. එතකොට එහෙම එන්න පිරිසකුත් ඉන්න ඕන නේද? එතකොට එන්න පිරිසකුත් ඉන්න ඕන. දොරවලුත් ඇරලා තියෙන්න ඕන. හැබැයි දැන් අපි හිතමු ඔය ඇරලා තියෙන දොරවල් ගාව කවුරුත් නැහැ. නේද? කවුරුත් නැත්තම් ඔය දොරෙන් ඇතුළට ආපු කෙනෙක්ව කවුරු හරි කෙනෙක් දැනගනීද? දැනගන්නේ නැහැ. ඇයි දැනගන්නේ නැත්තේ? කවුරුත් නැහැ. එතකොට මේ දොරෙන් ඇතුළට එන එක්කිනා දැනගන්න එක්කෙනෙක් ඉන්න ධර්මයට අනුව කවුද? විඥානය. ඉන්ද්‍රිය බද්ධ විඥානය. දැන් ඔය ඒ දොරෙන් කෙනෙක් ඇතුළට ආවා කියලා දැන ගැනීම ඇති වෙන්න නම් කරුණු කීයක් එකතු වෙන්න ඕනද? බාහිර එක්කෙනෙක් ඉන්නත් ඕන, දොරක් තියෙන්නත් ඕන, දොර ගාව කවුරු හරි ඉන්නත් ඕන නේද? ඇතුලේ බාහිරව හිටියට වැඩක් නෑ. මේ මිනිස්සු ඇතුළට එන්නත් ඕන නේද? එතකොට මෙන්න මේ ඔක්කොම දැන එකතු වීම තමයි මෙතන ස්පර්ශය කියලා කියන්නේ. එතකොට ඒ විදිහට එකතු වන්නට හැකියාව තිබුණේ කුමක් නිසාද? සලායතන නිසා. මේ අරමුණු වලට ඉන්ද්‍රයන් තුලින් ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයේ තුලින් එන්නට පුළුවන්කම තියෙන නිසා. එහෙම නැත්නම් සලායතන නිසා තමයි මේ ස්පර්ශය හටගත්තේ කියලා වටහා ගන්න ඕන. එතකොට පින්වත්නි දැන් මේ සලායතන කවුරු හරි කෙනෙක් මොකද කරන්නේ? නැති කරනවා. සලායතන නැති කරනවා කියන්නේ මොකක්ද? හරියට හරි. ඒක තමයි කතාව. මුත්වාද දන්නවා. දොරවල් වහනවා. නේද? දොරවල් වහනවා. දොර වැහුවොත් මොකද වෙන්නේ? එන්නේ තියන්නේ. නේද? අන්න ඒක තමයි අපි කරන්න ඕන. ඒකට තමයි මේ ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නවා කියලා කියන්නේ. නේ? අපේ සිත කය වචනය කියන මේ තුන්දොර සංවර කර ගන්නවා කියලා කියන්නේ අන්නේ දොරවල් වහන එකට. ඒව සංවර කරගන්න එකට. ඒ කියන්නේ මොකක්ද? සතිය සිහියෙන් යුතුව අරමුණු පරිහරණය කරන්න නේද? දොරවල් වහනවාය කියලා කියන්නේ S2 වසා සිටීමම නෙමෙයි. ඒකත් අපි තේරුම් ගන්න ඕන නේද? එතකොට ඒ අරමුණු එනකොට ඒ හොඳට කෙලෙස් අරමුණු කුසලයේද අකුසලයේද කියලා වටහා ගන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් කවුරු හරි කෙනෙක්ගේ අකුසලය උපදින විදිහේ අරමුණු වලට එන්නට ඉඩ දුන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? එතන ස්පර්ශයක් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි සලආයතන නිරෝධය කියලා කියන්නේ. එහෙම නැත්නම් ජීවිතය කෙලවර කරලා මරලා දාන එක නෙවෙයි. නේද? එතකොට ඒ විදිහට අරමුණු වලට කෙලෙස් සහගත අරමුණු වලට එන්නට ඉඩ නොදුන්නොත්
එතන ස්පර්ශය හටගන්නේ නැහැ. ස්පර්ශය හටගත්තේ නැත්නම් ඒ කෙලෙස් අරමුණ පදනම් කරගෙන වින්දනයක් ලබන්නේ නැහැ. වේදනාවක් නැත්නම් තණ්හාවට යන්නේ නැහැ. තණ්හාවට යන්නේ නැත්නම් උපාදාන කරන්න අපවන්න ක්‍රමය යනවා. එතකොට මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් එතකොට කවුරු හරි රූපයක් දකින්නකොට දකින්න කියන්නේ ස්පර්ශයේ මෙතන දකින්න කියන්නේ රූපයයි දැකීම කියන්නේ ස්පර්ශ ප්‍රතිඵලයක්. ඒ දැකීම නැතුව කොහොමද මේ අවබෝධයක් ලබාගෙන මෙතන නතර කරන්නේ? ස්පර්ශෙදී නෑ ස්පර්ශය සිද්ධ වෙනවා. ස්පර්ශය වෙනවා. ස්පර්ශය වෙනවා. සලායතන ගැන මේ කතා වෙන්නේ අපි දැන් ස්පර්ශ දැන් සලායතන පිළිබඳව හොඳට අවබෝධයෙන් ඉන්න කෙනා සලායතන ගැන සිහිසලකිල්ලක් තියෙනව නම් ඊට පස්සේ එයා අර එතෙන්දී ඇති වෙන කෙලෙස් අරමුණ එන්නට දෙන්නේ නැතුව ඉන්න කල්පනා. ඒක එතන ඉන්ද්‍රිය සංවරෙත් තියෙනවා. සාමාන්‍ය සිහිසලකිල්ලක් නැති කෙනා මොකද කරන්නේ? අර අවසිහියෙන් වගේ අර අරමුණ ගන්නවා. අරමුණ දිහා බලනවා. බලලා ඒ තුල තණ්හා මාන දිට්ඨි උපාදාන ඇති කර ගන්නවා. අන්න එහෙම නැතුව ඉන්න උත්සාහ. දැන් සලායතන නිරෝධය කියලා කියන්නේ ආපහු මතක තියාගන්න සලායතන නිරෝධය කියලා කියන්නේ ඉන්ද්‍රයන් ක්‍රියාත්මක වෙන එක නැති කරගන්න එක නෙමෙයි. දැන් අපි පණ ඇතුව ඉන්නවනම් ඇහැ කන නාසය දිව ශරීරය කියන මේව මොකද වෙන්නේ? මේව වැඩ කරනවා. නේද? ඒ වැඩ කරන එක අපිට නවත්තන්න පුළුවන්. ඒ වැඩ කරන එක නවත්තන්න බෑනේ. නේද? එතකොට අපිට නවත්තන්න පුළුවන්කම තියෙන්නේ කුමක්ද? අන්න ඒ එන ඉන්ද්‍රයන් හරහා ආයතන හරහා එන අරමුණ නවත්ත ගන්නට ඒකට යෝනිසෝ මනසිකාරය තියෙනවා. සතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එතකොට ඒ විදිහට මේ අරමුණු නැගීගෙන එන්නේ ආයතන 6 හරහාය කියලා යමෙක් වටහා ගත්තොත් සලායතන නිසාය කියලා වටහා ගත්තොත් එතකොට මේ සලායතන නිසා වෙන්නේ මේ අරමුණු බාහිර සමාජයේ අරමුණුයි විඥානයි මේ දැන් සලායතන කියතන මේ ආධ්‍යාත්මික ආයතනනේ නේද? ඒතකොට බාහිර සමාජයේ තියෙනවනේ රූප ආදී අරමුණු ඊට පස්සේ ආයතන සම්බන්ධව තියෙනවනේ විඥානේ. එතකොට දැන් මෙතන මේ කියන මේ ආධ්‍යාත්මික ආයතන හේවත් සලායතන වහලා දැම්මොත් මොකද වෙන්නේ? එතකොට ස්පර්ශයක් වෙන්නේ නැහැ. එතකොට වහලා දානවා කියලා වහලා දාන තත්වයෙන් අපිට ඉන්න බැහැ හැමතිස්සෙම නේද? එතකොට මොකද්ද කරන්නේ මේ සලායතන නිරෝධයටපත් කරනවා කියලා කියන්නේ අන්න ඒවා පරිහරණය කරන වෙලාවේදී සිහි නුවණින් ඒක දකින්න පුරුදු වෙන එක. එහෙම දකින්න කෙනා ඊට පස්සේ ආපහු අර හේතුව දැකලා ආයිත් සලායතන අනිත්‍ය වෙන හැටි කල්පනා කරනවා. ඔව්. මේක ඔව්. ඔව් දොර වහනවා කියන එක නෙවෙයි. වසා දැමීමම නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් අපි වසනවා කියලා කියන එකෙන් අදහස් කරන්නේ මේකයි. නරක නම් වහලා දානවා. දැන් S2 අරගෙන ඉන්නවා. S2 රූප බලන්නේ බුදුහාඳුර කොයිවත් කියලා නැහැනේ රූප බලන්නේ S2 වහගෙන ඉන්න කියලා. එහෙම ඉන්න බෑනේ. නේද? S2 වහගෙන හිටියත් කන් දෙක වහගෙන හිටියත් කට වහගෙන හිටියත් ඇඟ වහගෙන ඉන්න බෑ. ස්පර්ශ නැතින තේින්න බෑනේ. දැන් රූපේ දැක්කට පස්සේ අනුනාගෙන ඉන්න පස්සේ අපි දකින්නේ ඒක හරිද වැරදිද මොකද නරකද කියන එක. ඒ අනුනාගත්තට පස්සේ ඔව් වෙනකන් අපි යන්නේ අපි අතීත අත්දැකීම් එක්ක තේරුම් ගන්න. දැන් සමහර ඒවා අපි අඳුනාගන්නේ මේ ඇතුළට ආවට පස්සේ. සමහර ඒවා කල් තියා දැනගන්න පුළුවන්. අර නූපන් අකුසල් දැනගන්නවා කියලා තියෙන. දැන් අපි දැන් නූපන් අකුසල් කොහොමද අපි දැනගන්නේ? දැන් ඉපදිලා නැත්තම් දැනගන්නේ කොහොමද? නේද? යම් කිසි අකුසලයක් මේ දැන් සමහර වෙලාවට අපිට නිකන් කියන්න පුළුවන් අර කේන තාලෙට පොල් ගහ කන්නයි පොල් ගලී කන්නයි කියලා. නේද? ඒ වගේ ඒක අවස්ථා දෙකකදී අරමුණ දැන ගැනීම සිද්ධ වෙනවා. ඉන්ද්‍රිය සංවරය කියන තමයි. මූලිකවම ගත්තොත් ඉන්ද්‍රිය සංවරය. සුදුසු දෙයක් තියෙනවා අපි කිව්ව දැන්
कोई हद नतुम गई कोई हद तीन हो रहा है इतने गंदों है इतने गियाम पर सीधे नहीं में कहीं खाली लोगी इंद तीन ने तो लोगी අන්නහරි. ඔව්. लोगी यार पक्षे तीन अवस्था वाली कर අවස්ථාව අඩු කරනවා. ඒවා අර කල්ැතුව ලැබෙන අත්දැකීනුත් එක්ක අපිට ඒක භාවිතා කරන්න. මෙතෙන්ට ගියොත් වෙන්නේ මම ගැටෙනවා. ඔතන දැන් මට කැමති දෙයක් නෙවෙයි වෙන්නේ. ඒ හින්දා ඔතනට ගියොත් එහෙම ගැටෙනවා කියලා දන්නවනම් එයා මොකද කරන්නේ? ඒ වගේ තැන් වලට නොයා ඉන්න උත්සාහ. මූලිකවම එතන මෙතනදී මේ සලායතන නිරෝධයටපත් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයක් ඇති කර ගැනීම. එතකොට ඒ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න කෙනා ඉන්ද්‍රිය අසංවර කරගන්නේ නැහැ. ඉන්ද්‍රිය අසංවරය තුල තමයි කෙලෙස් පහළ වෙන විදියට කර්ම සැකසෙන්න ගන්න. ඒතර ඉන්ද්‍රිය සංවරය දින කෙනා තමයි කයිනුයි වචනයනුයි නරක වැඩ කරන්න ගන්න. සංස්කාර ගොඩ නගලා විනාශ වෙලා යන්න පටන් ගන්න යන්නේ එතනින්. ඒතර ඒකත් ඒ ඉන්ද්‍රිය අසංවරයත් දුකට හේතුවක් බව වටහාගෙන එය නැති කර ගැනීම සඳහා උත්සාහවත් වෙනවා. ඒක නැති කර ගන්න තියෙන ක්‍රමය තමයි ඉන්ද්‍රිය සංවර කර ගන්න තියෙන ක්‍රමය තමයි ත්‍රිශික්ෂාව දියුණු කරන්නේ. මොකක්ද ත්‍රිශික්ෂාව කියන්නේ? සරලව කිව්වොත් සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු වෙන අංග තුන. නේද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප තුල ප්‍රඥාව දියුණු වෙනවා. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව තුල සීලය දියුණු වෙනවා. ඊට පස්සේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි තුල සමාධිය දියුණු වෙනවා. මෙන්න මෙතනත් අපි ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා. අවබෝධයෙන් ප්‍රඥාවට නේද? මේ අවබෝධයෙන් ප්‍රඥාවට යනවා නේ. අවබෝධයෙන් සිල්වත් වෙනවා. දැන් සීල සමාධි ප්‍රඥා කියලානේ අපි අහලා තියෙන්නේ. හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගාංග පුරුදු කරන මොකට කොහොමද පුරුදු වෙන්නේ? ඔව් මේ පඤ්ඤා සීල සමාධි. නේද? පඤ්ඤා සීල සමාධි කියන එකෙන් එතන අදහස් කරන්නේ මොකද්ද? අපේ සීලය සහ සමාධිය අපේ ප්‍රඥා සම්පන්නව බුද්ධිමත්ව මෙහෙවන්න ඕන. ඒ කියන්නේ හැම සීලයක්ම අපිට උපකාර වෙන්නේ නැහැ. මතක තියාගන්න සමාධියට. නේද? එහෙනම් ඔය සීලබ්බත පරාමාසය ඔක්කොම උපකාර වෙන්න එපා. හැම සීලයක්ම නෙවෙයි. එතකොට අපි සමාදන් වෙන සීලය සැබවින්ම කෙලෙස් නැති කරන සීලයක් වෙන්න ඕන. එතකොට අපි සිල්වත් අර මං කලිනුත් ගොඩක් මීට කලින් පාඩම් වලදී කිව්වා වගේ අපි සිල් සමාදන් වෙන්නේ කුමක් සඳහාද? අපි නරක කරාම අපාය යනවා. එතකොට නරක නොකර සිල්වත් වෙන්නේ මාව අපායෙන් මුදවා ගැනීම සඳහා නොවේ. එහෙනම් අපේ සීලය තියෙන ඕන මොකක් සඳහා? සීලය කුසලය දියුණු වීමට නිවනට හේතුවක් වෙන නිසා. නේද? නැත්නම් මාව අපායෙන් බේරා ගැනීම තුල මොකද වෙන්නේ? අපායෙන් බේරෙනවා. හැබැයි මම ඉන්නවා. මමත් ඉතුරු කරගෙන නේද? ඔන්න අපායනුත් බේරෙලා ඉන්නවා. ඒතර මම ඉන්න තැන මොකද වෙන්නේ? ආයි දුකමයි. ඒතර දැන් එයා මේ සීලය උපයෝගී කරගෙන තියෙන මොකටද? ආපහු දුකටපත් වෙන්නයි. නේද? දුක කියලා කිව්වෙ එතන මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් හොඳ තැන්වල උපදිනවා. සුගතිය උපදිනවා සිල්වත් වීම නිසා. හැබැයි සුගතියේ උනත් ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් නැහැ. ආපහු දුකටයිපත් වෙන්නේ. අන්නේ අවබෝධය ඇතිව කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ඔන්න මේ ස්පර්ශය කියන එක ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. එතකොට ඒ ස්පර්ශය ඇතිවන්න හේතුව තමයි සලායතන. ස්පර්ශය නිසා ඇති වෙන හේතුව තමයි මොකද්ද? වේදනා. ඒ ඔක්කොම අන්තිමේදී යන්නේ කොහාටද ආපසට කරකෙල බැලුවොත් දුක සඳහාමයි කියලා වටහාගෙන අන්න ඒවා නිරුද්ධ කිරීම සඳහා අපි වෙහෙසෙන්න ඕන, මහන්සි වෙන්න ඕන. එහෙම කළොත් අපට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් වෙනවා කියලා මේ ස්වාමින් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ විස්තර කරලා දුන්නා. ඉතින් ඒ විස්තර අවසානයේදී ස්වාමින් වහන්සේලා අතිශයින්ම සතුටටපත් වුණා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔන්න ස්පර්ශ වාරය
අවසానයි. ඒ කියන්නේ සිතුවිලි අල්ලගන්න නැතුව අතහරිනවා කියන එක. ඔව් ඒකත් හරි. මනෝද්වාරයෙන් සිතුවිලි ඇතුළට එන්නේ. එතකොට ඒ සිතුවිල්ල අල්ලා ගැනීමත් එක්තරා විදිහක ක්ලේශයක් නේ. ඒක කුසල සිතුවිල්ලක් නම් වඩන එක. දැන් භාවනා කරනකොට අපි සිතුවිලි දියුණු කිරීමක් නෙවෙන්නේ. එතන හොඳ සිතුවිලි කුසලයේ කර්ම රැස් වෙන්නේ නැහැ. එතන සංස්කාර ගොඩ නැගින්නේ. සංස්කාර ගොඩ නැගින සිතුවිලි තියෙනවා නම් ඒ කියන්නේ තණ්හාව, ද්වේෂය, මානය වගේ කෙලෙස් ඇවිස්සෙනවා නම් ඒවයි ආදීනව දැකලා ඉවරලා ඒවා හිතින් අයින් කරන්න උත්සාහවත් වෙන්න ඕන. ඒක කළ යුතුම කාර්යයක්. එතන අවුරුනේ දැන් ඔය සිටිවිලි කියන එක සිටිවිලි වෙනවා. හැම සිටිවිලක් නරක වෙනවා අවුරුනේ සෝනාසිලි. හැබැයි සමහර වෙලාවට ඒ කිනාගේ මනසක් එන අරමුණක් ගන්න පුළුවන්. ඔව්. ඒ අරමුණ නවත්ත ගන්න බැරි වුණොත් ඒකෙම ඇලෙලා කිව්වොත් ඔව්. ඒ කණේ නතර ගැටට යන්න පුළුවන්. ඇත්ත. දැන් අර මම කලින් පාඩමේදීත් කිව්වේ ණයාට හැපින්න දැක්කහම සතුටු සහගත සිතුවිල්ලක් ඇති වෙනවා නේද? එතකොට මේ දැන් ගෙම්බෙක් දැක්කහම ගෙම්බට ඇති වෙන්නේ මොකද්ද? ගෙම්බෙක් හැපින්න දැක්කහම බය සිතුවිල්ලක්. ඒ වගේ එක එක්කෙනා දැන් එක එක්කෙනාගේ රුචිකත්වය වෙනවා. භින්න රුචිකත්වය කියලා කියන්නේ ඒකයි. ඒ අනුව කෙලෙස් පහළ වෙන එක නවත්තන්න පුළුවන්. නේද? හිත දියුණු කරුවා. දැන් අර කතාවක් තියෙන අනුරාධපුර යුගයේ ආමඳුරු කෙනෙක් බොහෝම හොඳට භාවනා කරාලු. ඒ හඳුර භාවනා කළා තින්නේ අට්ටික සංඥා භාවනාව. නේද? ඉතින් එක සැරයක් මේ නෝන කෙනෙකුයි මහත්තයෙකුයි ගෙදර රණ්ඩු වෙලා නෝනට කේන්ති ගිහිල්ලා මම යනවා දමල ගහලා යන්න කියලා ගියාලු. ඉතින් මහත්තයත් ගණන් ගන්න නැතුව යන තැනක පළච්චාවේ කියලා හිටියලු. කේන්දියට එහෙම හිටියට දවසක් දෙකක් යනකොට ඔන්න මතක් වෙන්න ගන්න ඕනේ සමහරවල්. ඉතින් මෙයාට දවසක් යන්න කලින්ම ඉතින් නෝනගේ පාඩුව දැනුණලු. ඊට පස්සේ දැන් මේ නෝන ගිහිපු දැන හොයාගෙන පස්සේ යනවලු. මේ හාමුදුරුවෝ අට්ටික සංඥාව වඩපු හාමුදුරුවෝ පාරේ එනවලු දැන් ඉදිරියට. ඒතකොට දැන් මේ මිනිසයා හාමුදුරුවෝ මුණ ගැහිලා මේ කියනවලු හාමුදුරුවනේ මෙච්චර දිග කොණ්ඩේ තියෙන hina වුණාම දත් ටික ලස්සනට පේන කියලා දැන් නෝන ගැන සම්පූර්ණ වර්ණනාවක් කළා ඉවර වෙලා දැක්කද මෙහෙම කාන්තාවක් යනවා කියලා. හාමුදුරුවෝ මහත්තයෝ පිරිමියෙක්ද ගෑණියෙක්ද කියලා නම් දන්නේ නැහැ. ඇට සැකිල්ලක් නම් ගියා දැක්ක කියලා. දැන් බලන්න දැන් එකම රූපය ගත්ත හැටිනේ ඒකෙන් අදහස් කරන්නේ ඒකයි. ඉතින් අර ඒ රූපය තුල කෙලෙස් අවශ්‍ය ගන්නව කැමති එක්කනට ඕන තරම් නිමිති තියෙනවා. ඒ වගේම කෙලෙස් අවශ්‍ය ගන්නේ නැතුව බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නේද? අන්න ඒක තමයි සංවරය කියලා කියන්නේ. එය භාවිතයෙන් පුරුද්දෙන් අපි ඇති කරගත යුතු එකක්. ඒ කියන්නේ යමක් දකින්න ආකාරයේ තමයි එතන තියෙන්නේ. ඔව්. ඕන විදිහකට දක්වන්න පුළුවන්. ඔව්. තමන්ගේ වා හොඳ නරක කියන එක හොඳ ඒ කියන්නේ මේ අරමුණු. හොඳ අරමුණු නරක අරමුණු එක එක්කිනාට සාපේක්ෂ වෙන්න පුළුවන්. මට හොඳයි කියලා හිතෙන එක තව කෙනෙකුට නරක වෙන්න පුළුවන්. නේද? ඒකමනේ ලෝකේ තියෙන පැවැත්ම කියන එක. මම කැමති එක්කෙනාට හැමෝම කැමති නෑ. නේද? මම කැමති එක්කෙනාට හැමෝම කැමති වුණොත් මොකද වෙන්නේ? මට කවදාවත් ඒක ගන්න හම්බෙන්නේ නැහැ. ඒ කැමති කට්ටිය වැඩි නේද? ඒ වාගේ ලෝකේ අන්න ඒ වාගේ මේ හැම දෙයක්ම හිම තමයි. එක එක්කෙනාට විවිධ රුචිකත්ව තියෙනවා. ඉතින් ඒ තුල ඒක දැනගන්න පුළුවන් හොඳම කෙනෙක් Taman තමයි. නේද? සිහිනුවණින් විමසල බැලුවොත් මගේ මොකද්ද තියෙන කැමැත්ත? මම මොන වගේ දේවල් වලට කැමති? මම මොන වගේ දේවල් නිසාද ඇලෙන්නේ? මම මොන වගේ දේවල් නිසාද ගැටෙන්නේ? මොන වගේ දේවල්ද මානෙටපත් වෙන්නේ? කියලා යාට වටහා ගන්න පුළුවන් නම් එයාගේ தත්ත්වය යාට වැටහෙනවා නම් ඒකම තමයි මේ කෙලෙස් නිවා දාන්න තියෙන හොඳම අවබෝධය. නේද? අපි ඉන්න තැන අපිට වැටහෙන්නේ නැති නිසා තමයි සමහර වෙලාවට අපිට මේ කෙලෙස් නිවා ගන්නට අපහසු වෙලා තියෙන්නේ.
උපේක්ෂාවෙත් ඇලෙන්න හොඳ නැහැ. උපේක්ෂාව විතරනේ සමාධියත් ඇලෙන්න හොඳ නැහැ. සමාධිය කියලා කියන්නේ විදර්ශනාවට උපකාරක ධර්මයක් විතරයි. බුදුහාඳුරු දේශනා කළ තියෙන මේ ධර්මියත් එහෙමනේ. ධර්මය උනත් ඇලෙන්න තියෙන එකක් නෙවෙයි. නිත්තර නත්තාය නෝගහනත්තාය. මේ ධර්මයේ කියලා කියන්නේ තරණය කරන්නට උපකාර වෙන පහුරක් වගේ. දැන් ගඟක් තරණය කරන්න මේ පහුරක් හදා ගන්නවා කවුරු හරි කෙනෙක්. ඉතින් ඒ පහුර උපකාර කරගෙන යා මොකද කරන්නේ? ගඟ තරණය කරනවා. තන්නේ කියලා අපරාධීදී මට උපකාර කරපු පවුරනේ කියලා ආපහු යන ටිකත් කර තියාගෙන යන්නේ නැහැ. මේක එතනින් අතහරිනවා. අන්න ඒ වගේ තමයි මේ හැම දෙයක්ම අපිට පුළුවන්කම තියෙන්න ඕන අතහරින්න. සමාධියේ පව ඇලෙන්න හොඳ නැහැ. උපේක්ෂාවේ පව ඇලෙන්න හොඳ නැහැ. ඒ සියල්ල ඇතිව නැතිව යන බව තේරුම් අරගෙන අනිත්‍ය වටහාගෙන කටයුතු කරන්න. ආදමි කොහොමද උපේක්ෂාවේදී මෝහය වැඩි වෙනවා කියන්නේ? ඔව් අවිජ්ජානුසය වැඩි වේ. උපේක්ෂාව කියලා දැන් සැපයෙන් ඇලීම මේ සැප වේදනාවේදී ඇලීම ඇති වෙනවා කියන එක අපිට බොහොම ප්‍රායෝගිකව දැනෙන එකක් නේ. දුක් වේදනාවේදී ගැටීම ඇති වෙනවා කියන එකත් අපි ප්‍රායෝගිකව දන්නවා. දැන් ඇලීම් ගැටීම් දෙකෙන් හෙම්බත් වෙච්ච කෙනා හිතනවා ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති තැනක් තියෙනවා නම් හොඳයි කියලා. එතකොට මෙතනදී ඔන්න මගේ වැඩි ඇලීමකුත් නැහැ ගැටීමකුත් නැහැ මේ தත්ත්වය හොඳයි කියලා ඒ තියෙන தත්ත්වයට එයා කැමැත්ත ඇති කරගන්නවා. අන්න ඒක තමයි උපේක්ෂාවෙන් ඇති වෙන මෝහය කියන්නේ. එතකොට තියෙන්නේ මොකද්ද? පවතින්න තියෙන කැමැත්ත. අවබෝධයකින් නෙවෙයි. අවබෝධයෙන් ඉන්න කෙනා දන්න උපේක්ෂාව කියන එකත් වෙනස් වෙනවා කියන්නේ. දැන් අවබෝධයක් නැති කෙනා අවිද්‍යාවෙන් වැහුණ කෙනා හිතනවා උපේක්ෂාව කියන්නේ නොවෙනස් ධර්මතාවයක් කියලා අල්ලගන්න. නේද? ඒ නොවෙනස් ධර්මතාවයක් කියලා අල්ලා ගැනීමම අන්න ඒ මෝහයයි. ඒ සියල්ල උපේක්ෂාවද මොහොතකින් වෙනස් වෙනවා කියලා වටහා ගැනීම තමයි මෝහය දුරු කරන්න තියෙන ක්‍රමය. ඒකට ඉතින් අනිත්‍ය වටහා ගන්න ඕන. ස්වාමීන් වහන්සේ දැන් ඔය ධර්මචක්කපවත්තන සූත්‍රයේ මට අහුණක් වුණා සුදේශාව බ්‍රහ්ම ලෝකයක් කියලා. ඒ සුදේශාව බ්‍රහ්ම ලෝකයේ තලයේ ආම්රේ කිව්ව රූපාරූපන අරූපාරූප එකවත් පිළ කරන්න බෑ කියලා. ඒගොල්ලන්ට හිත තියෙන එකක අනිත් එක හිත නැහැ. දැන් ඔතන අරූපාවචර බ්‍රහ්ම ලෝක එකක්වත් කිව්වේ නැහැ. සුදේශාව බ්‍රහ්ම ලෝකයක්. සුදේශා නේ සුදස්සා. ඔව්. ඔව් අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිටා කියලා බ්‍රහ්ම ලෝක තියෙන රූපාවචර බ්‍රහ්ම ලෝක පහක්. ඒවට කියන්නේ මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක කියලා. ඒවයි පහළ වෙන්නේ ඔක්කොම මේ අනාගාමී ඵලයට පත් වෙච්ච උදවිය. ඒගොල්ලන් රහත් ඵලය ලබන්න පුළුවන්. එතෙන්දී රහත් වෙනවා ඒ කට්ටිය. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ පහළ වෙලා දැන් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ පහළ වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ කියන මේ සංයෝජන ධර්ම තුන පහ නැති කරපු අය. ඒ අයට රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන සංයෝජන තියෙනවා. එතකොට ඒ කට්ටිය අර සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ එක සැරයක් හරි පහළ වෙන්නේ මොකක් නිසාද? අර කෙලෙස් තියෙන නිසා. එක සැරයක් පහළ වෙලා එහෙදී අර තිබිච්ච කෙලෙස් ටිකත් ඔක්කොම නැති කරලා එහෙදිම රහත් වෙලා පිරිනිවන් පානවා. ඒකට රූපාවචර බ්‍රහ්මවලට ඒ බ්‍රහ්මවල හිත නැහැ. ඒ රූපාවචර බ්‍රහ්ම ලෝක වල නෙවෙයි අරූපාවචර බ්‍රහ්ම වල හිත තියෙනවා. ඒකේ රූපේ නැහැ. ඔව්. රූපාවචර බ්‍රහ්මවල රූපේ තියෙන හිත නැහැ. රූපය නෑ රූපේ තියෙනවා. එතන ඒ ඇවිල්ලා රූප ඒ අර ඔය අසඤ්ඤ තලයේ කියලා එකක් තියෙන රූපාවචර සහ මේ රූපාවචර බ්‍රහ්ම ලෝක සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක අතර තියෙන එක. අසඤ්ඤ තලයේ කියලා කියන්නේ. ඒකෙත් හිත නැත්තේ නෑ. හිත නැත්තම් සත්‍යෙක් නෑ. හිත තියෙනවා අර අක්‍රීය මට්ටමේ තමයි තියෙන්නේ. ඔව්. ඉතින් ඔය අනාගාමී බ්‍රහ්ම ලෝක මේ අනාගාමී උදවිය පහළ වෙන බ්‍රහ්ම ලෝකය තමයි සුද්ධාවාස කියලා කියන්නේ. එතකොට සුද්ධාවාසී වුණත් පහළ වෙන්නේ කෙලෙස් තියෙන නිසා. අද දැන් බුදුහාමුදුරන්ගේ කාලේ එක හාමුදුර කෙනෙක් අනාගාමී වුණා. ඒ හාමුදුරුවෝ ඉතින් කල්පනා කළා දැන් ඉතින් මං අනාගාමීනේ ආයි කාම ලෝකෙට ඇවිල්ලා දුක් විඳින්න දෙයක් නැහැ. දැන් මං කෙලින්ම මැරලා යන්නේ සුද්ධාවාසෙට. සුද්ධාවාසයේ කිව්වරෝ කලුද සුද්ධ දන්නේ නැහැ. ඒ නිසා ගිහිල්ලාම බලන්න ඕන දැම්ම නිවන් දකින්න හදිසි නැහැ. පස්සේ නිවන් දකින්න සුද්ධාවාසෙම ගිහිල්ලා කියලා හිතුවා. ඒ වෙලාවේදී බුදුහාමුදුරන්ට මේ විතර්කයේ දැක්කා. සිතින් සිත පිරිසිඳ දැක්කා.
දැකලා බුදුහාමුදුරු ඒ වෙලෙම එතෙන්ට වැඩියා. වැඩිලා අහනවා හාමුදුරුවන්ගෙන් මේ ඔබ දන්නවනේ අසුචි චුට්ටක් වුණත් ගඳයිද නැද්ද කියලා අහුවා. ඉතින් බුදුහාමුදුරු මේ හාමුදුරු කියනවා අනේ බුදුහාම චුට්ටක් වුණත් ගඳයි තමයි. අන්න ඒ වගේ තමයි ඔබ මතක තියාගන්න මේ භවයේහි එක මොහොතක් හරි පහළ වෙන්න කල්පනා කිරීම තන්නේ වගේ ගඳ ගන්න වැඩ. ඒක කවදාවත් අගය කළ යුතු දෙයක් නෙවෙයි කියලා කිව්වා. මොකද ඒ භවයට ආපහු වැටෙනවා කියන්නේ මේ භවයට අදාළ දුක් වලට මුහුණ දෙන්න වෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා භවය දික් කර ගැනීම නෙවෙයි අපි කරන්න ඕන. භව නිරෝධයටපත් වෙන විදිහේ වැඩ කරන්න තමයි උත්සාහවත් වෙන්න ඕන කියන එක බුදුහාමුදුර මතක් කරනවා. හොඳයි එහෙනම් දැන් කාල වේලාව අවසන් නිසා අපි වැඩ කටයුතු වැඩසටහන සමාප්ත කරන්නටයි බලාපොරොත්තු. කැල්ගරි එහිපත්සිකෝ බෞද්ධ මධ්‍යස්ථානයේ මෙහෙවනු ලබන භාවනා වැඩසටහන මේ සීල භාවනා වැඩසටහන පොසොන් පොය නිමිති කරගෙනයි අද මෙලෙසින් සිද්ධ කළේ. ඉතින් මේ හැම දිනාම බොහොම ඕනෑකමින් ස්ථාන සම්බන්ධ වෙලා ධර්ම ශ්‍රවණය කළ සිල් සමාදන් කරලා භාවනා කරලා දාන සීල භාවනා ආදී වශයෙන් අප්‍රමාණ කුසල් සිත් පහළ කරගත්ත මේ සියලුම පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් බවට පරිවර්තනය කරගමු. විශේෂයෙන්ම දැන් අපි හැම දිනාම පළමුවෙන් එකට ගාථා කියලා තෙරුවන් ගුණ සජ්ජායනා කිරීමක් සිද්ධ කරමු. හැමෝම මාත් එක්කම කියන්න. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධු විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානීසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය. සාදු සාදු සාදු. දැන් අපි ඊටාම කිටි වෙලාවක් අද දවසේ අපිට මේ උතුම් ප්‍රතිපත්ති පූජාව සිද්ධ කරන්නට උදව් උපකාර කළ හැම දිනාටමත් සකල ලෝක සත්වයාටත් මෛත්‍රී පතුරවන්න මෙත් සිත පතුරවන්න
උත්සාහවත් වෙමු හැමෝම දිනෙත් පියාගෙන සුළු මොහොතක් මා කියවන මෙත් සිතුවිලි අහගෙන ඉන්න. මම වෛර නැත්තෙක් වෙමි, මම තරහ නැත්තෙක් වෙමි, මම ක්‍රෝධ නැත්තෙක් වෙමි, මම දුක් පීඩා නැත්තෙක් වෙමි, මම සුවපත් වූ සිත් ඇත්තෙක් වෙමි, මා මෙන්ම සියලු සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ක්‍රෝධ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ඒ අදහසින් සුළු වේලාවක් මෙත් වඩන්න. දැන් හැම දිනාම දෙනෙත් පියාගෙන හිත සංවර කරගෙන තමන් ඇතුළු තමන්ගේ පවුලේ ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන හැම දිනාමත් සිහියට නගාගෙන මා කියවන සත්‍යක්‍රියාව හොඳින් අසා ඒ අනුව සිතමින් ඒ ආශිර්වාදය ලබන්න ආශිර්වාදේ කරන්න හොඳට අහගෙන ඉන්න දෙනෙත් වහගෙන තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ ප්‍රථම අභිනීහාරයේ සිට බෝධි මණ්ඩලය තෙක් පුරන ලද අනන්තා පරිමාණ බෝධි සම්භාර ආනුභාව බලයෙන්ද දස බල ඥාන චතුවිසරද ඥානානුභාව බලයෙන්ද චතුපටි සම්භිතා ඥාන චුත්තස ඥාන බලයෙන්ද සෝලස මහා ඥාන අට්ඨාරස ආවේනික බුද්ධ ගුණානුභාව බලයෙන්ද සමත්‍රිංසත් පාරමිතා ඥාන බලයෙන්ද සත්තිස් බෝධිපාශික ධර්මඥාන බලයෙන්ද අටතිස් මංගල්‍ය ධර්මඥාන අටතිස් ආරම්මන විභක්ති ඥාන බලයෙන්ද සමසතලිස් කර්මස්ථාන ඥාන චත්තාලීසාකාර මහා විපස්සනා ඥාන බලයෙන්ද සූසාලිස් ඥාන වස්තු සමපනස් උදයව්‍යය ඥාන බලයෙන්ද පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන දෙසටක් මිත්‍යා දෘෂ්ටි පරිච්ඡේදක ඥාන බලයෙන්ද තිසැත්තේ ඥාන සත්සැත්තේ ඥාන බලයෙන්ද සතර මාර්ග ඥාන සතර ඵල ඥාන බලයෙන්ද සූවිසි කෝටි ලක්ෂ වාර සමාපatti සංචාරක අරහත් ඵල මහා වජ්‍රඥාන බලයෙන්ද අනන්ත ණය සමන්නාගත සමන්ත ප ဋ ාණ මහා ප්‍රකරණ විෂයාන්තර්ගත ගාම්භීර ඥානානුභාව බලයෙන්ද ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥාන ආසයානුසයේ ඥාන බලයෙන්ද යමක මහා ප්‍රාතිහාර ඥාන මහා කරුණා සමාපatti ඥානානුභාව බලයෙන්ද සර්වඥතා ඥාන අනාවරණ ඥානානුභාව බලයෙන්ද සුවාසූ දහසක් ධර්මස්කන්ධ බලයෙන්ද විජයශ්‍රී බෝධිරාජයාණන් වහන්සේගේ ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ආනුභාව බලයෙන්ද
දන්ත ධාතුන් වහන්සේගේ, ග්‍රීවා ධාතුන් වහන්සේගේ, ලලාට ධාතුන් වහන්සේගේ, කේශ ධාතුන් වහන්සේගේ ආනුභාව බලයෙන්ද, සත්බුදුවරයන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්ද, 5,12,000ක් සර්වඥයන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්ද, ලොව පහළ වී වදාලා වූ අනන්තා පරිමාණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභාව බලයෙන්ද, අනන්ත බුද්ධ ඥානානුභාව බලයෙන්ද, අනන්ත බුද්ධ රිද්ධානුභාව බලයෙන්ද, අනන්ත බුද්ධ තේජානුභාව බලයෙන්ද, රත්නත්‍රය සතු අසීමිත සූවිසි මහා ගුණානුභාව බලයෙන්ද, අප විසින් මෙතෙකින් සිද්ධ කරගන්නා ලද්දා වූ බුද්ධ පූජාමය කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන්ද, සීල සමාධි ප්‍රඥාවන්ගේ ආනුභාව බලයෙන්ද, සීල භාවනා ප්‍රතිපත්ති පූජාවේ ආනුභාව බලයෙන්ද, මේ පින්වත් සෑම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ආයුෂයෙන් වැඩෙත්වා, වර්ණයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, බලයෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා, ආරෝග්‍ය සම්පත්තියෙන් වැඩෙත්වා, අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරු දුටු අඳුරුසේ දුරු වේවා. තබන පියවරක් පාසා, ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා, ගෙවන විනාඩියක් තප්පරයක් පාසා, රත්නත්‍රයේ අසීමිත සූවිසි මහා ගුණයේ ශක්තිය බලය අනුභවය, සිවි සම් මස් නහර ඇට මිදුළු දක්වා විනිවිද යමින් සර්වාරක්ෂාව සැලසේවා. කුසල් අරමුණෙන් බුදුගුණ බෙලෙන්, මෙත් සිත් බෙලෙන්, සිල් ගුණ බෙලෙන් සපසේ නින්ද යාවා, සපසේ අවදි වේවා, නපුරු සිහින නොපෙනේවා, දෙවියන්ගේ ප්‍රසාදය ආරක්ෂාව ලැබේවා. රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසෙන් අවියායුධයෙන්, මනුෂ්‍යයන්ගෙන් තිරිසන්ගත සතුන්ගෙන් සීතලෙන් උණුසුමෙන් බඩගින්නෙන් පිපාසයෙන් මැසි මදුරුවන්ගෙන්, අවුවෙන් වැස්සෙන් පින්නෙන් සුළඟින් විසකුරු සර්පාදීන්ගෙන්, වාතෙන් පිතෙන් සෙමින් තුන්දොසින් රාග දෝෂ මෝහාදී උපක්ලේශයන්ගෙන්, උපපීලක උපඝාතකාදී විපාක වාරයකින්වත් බියක් තැතිගැන්මක් අන්තරාවක් සන්ත්‍රාසයක් රෝමෝද්ගමනයක් හිංසාවක් පීඩාවක් විපතක් ව්‍යසනයක් සිහිනකින්වත් නොම වේවා. සර්වාරක්ෂාව නිරතුරු සැලසේවා. වාතපිත සෙම තුන්දුස් සමනය වේවා. පඨවි ආපෝ තේජෝ වායෝ සතර ධාතු සමනය වේවා. කර්ම චිත්ත ඍතු ආහාර චතු සමුත්ථානික රූප කලාප නිරෝග වේවා. ගතට වැළඳී තිබෙන්නා වූද වැළඳින්ට තිබෙන්නා වූද රුචියලු රෝග ආබාධ පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය තප්පරයෙන් තප්පරය චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට සුවපත් වේවා. සියලු දෙවි දේවතාවෝද කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පාව ආරක්ෂාව සලසා මේ පින්වත් සෑම දෙනාම සුවපත් කරත්වා. සුවපත් වේවා. සුවපත් වේවා.
සුවපත් වේවා. හොඳයි. දැන් මේ සියලුම ආකාරයෙන් පහළ කරගන්න උදාරතර කුසල ශක්තිය මේ හැමෝගෙම පරලෝසපත් සියලු ඥාතීන්ටත් පින් කැමති දෙවියන්ටත් අනුමෝදන් කරමු. සියලු දෙනා පින් අනුමෝදන්ව තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියන අදහසින් අපි ඥාතීන්ට දෙවියන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතාචම්හි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti. එත්තාවතාචම්හි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාචම්හි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. මේ උදාරතර කුසල ධර්මයන්ගේ අනන්ත ආශිර්වාද බල මහිමින් පින්වතුන් හැම දිනාටමත් මේ ඇත්තන්ට අද දවසේ නිදහසේ මෙලෙසින් සිල් සමාදන් වෙන්නට ඉඩ අවකාශ සලසා දෙමින් ගෙවල් දොරවල් වල වැඩ කටයුතු සොයා බලමින් කටයුතු කරන ඒ ස්වාමි භාර්යාවන් දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් ආදී හැම දිනාටමත් අද උදේ දානීය පූජා කරපු, දවල් දානීය පූජා කරපු, ගිලන්පස පූජා කරපු මේ පින්කම සඳහා ශ්‍රමයෙන් මහන්සි වෙලා සිල් සමාදන් නොවුනත් ඒ හා සමානව මහ විශාල සේවයක් සිදු කරපු, ස්වේච්ඡාවෙන් කටයුතු කරපු පින්වතුන් හැම දිනාටමත් මේ වැඩසටහන සඳහා අවවාද අනුශාසනා සපයන පූජනීය වේරපිටිය සෝමානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු එහිපසිකෝ බෞද්ධ මධ්‍යස්ථානයේ දායක සාර්කාදී හැම දිනාටමත් සියලු යහපත දියුණුව අභිවෘද්ධිය සැලසේවා. මෙලොව සුව වේවා, පරලොව සුව වේවා. හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා